Okay. අද සෙෂන් එකක් හරි පොඩ්ඩක් කරන්න බලන්න. මහන්සි වෙන්න බෑ. සම්පූර්ණ සුවය ලැබෙලා නැහැ. හොඳයි සර්. තාම නම් සමීප නැහැ පුතේ. බ්ලඩ් කවුන්ට් එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නේ. අපි පළවෙනි සෙෂන් එකේදී වායුගෝලය කරන්න උත්සාහ කරමු. ඊළඟ සෙෂන් එකේදී ආහාර ප්‍රශ්නයක් තියෙනවා නේද? පෝෂක සංඝටකේ පාඩම කරන්න උත්සාහ කරමු. මගේ නම් අච්චු පුතේ මම මාර්ක් කරගෙන තියෙන්නේ 37 මාර්ක් කරගෙන තියෙන්නේ. මේ අද මම කියන එක ඔයගොල්ලන්ට ඇහෙන්න නැති වෙන්න පුළුවන්. නෝට් එක ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. මේ මම ඉල්ලීමක් කරනවා. මට දෙපාර තුන් පාර කියන්න පොඩ අමාරුයි. රෙකෝඩින් මම දන්නවා මට ගොඩක් ආදරේ කියලා කට්ටිය. මේ පුතේ මම නෝට් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ඒක බලලා කට්ටියටම පුළුවන් වැඩි කරගන්න. වායුගෝලයේ පාඩම් පෙළ ගන්න පුතේ. මගේ පිටුව 37. මගේ 37. ඕගොල්ලෝ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් පුතේ. මගේ නම් chart එකක් තියෙන්නේ. මට මතකයි දා පන්ති නවත්තනකොට මම කිව්වා මේ chart එක අපි සාකච්ඡා කරන්න ඕනේ. පුරවල තියන්න කියලා කිව්වේ නැති ගතියක් මට තියෙනවා. මට එහෙම කිව්වේ නෑ වගේ. හරි. ඒක ලේසි පුරවන්න. අපි පොඩ්ඩක් chart එක සාකච්ඡා කරමු. උත්තර දීලා තියෙනවා. මොනවද උඩ තියෙන උත්තර ටික අපි එක්කෙනෙක්ට දෙමු. උත්තර ටික කියවන්න. උත්තර ටික කියවන්න මම දෙනවා පුතේ. කාටද දන්නවද? වොජිත පොත තියනවද පුතේ ළඟ? ඔව් සර් තියෙනවා. ඒ chart එක ඇතුලේ වොජිත දැක්කද? උත්තර ටික තියෙනවා තද කළු පාටින් උඩ. ඔව් සර් තියෙනවා. ටික කියාගෙන යම් පුතේ. හරි සර්. ස්තර ගෝලය, පීඩනය, මධ්‍ය ගෝලය, වායු ගෝලය, නයිට්‍රජන් පරිවර්තී ගෝලය, ඔක්සිජන් තාප ගෝලය, බහිර්ගෝලය, උෂ්ණත්වය. එතකොට එහෙනම් මුලින්ම එන හිස්තැන දෙකට බෙදලා තියෙන්නේ පුතේ. මුලින්ම එන හිස්තැන දෙකට බෙදලා තියෙන්නේ එයි අඩංගු ප්‍රධාන වායු වර්ග දෙකක් වන්නේ කියලා බෙදලා තියෙනවා. ඊළඟට දාලා තියෙනවා බෙදා ඇත්තේ කියලා. එතකොට මුලින්ම තියෙන අර කොටු හිස්තැනට මොකක්ද එනව ඇත්තේ පුතේ? මොකක්ද එහෙම බෙදලා තියෙන්නේ? ඔයගොල්ලෝ හිතන විදිහට මොකක්ද එන්නේ එතන හිස්තැනට? හිතෙන්නේ අර වොජිත කියපු ඒ සෙට් එකෙන් එකක් එන්නේ. වොජිත කියපු සෙට් එකෙන් එකක් එන්නේ. එක්ක ස්තර ගෝලය කවුද කියනවා වායු ගෝලය බලමු. එක්ක පීඩනය එන්න ඕනේ. එක්ක මධ්‍ය ගෝලය එන්න ඕනේ. එක්ක වායු ගෝලය එන්න ඕනේ. එක්ක නයිට්‍රජන් එන්න ඕනේ. නයිට්‍රජන් වගේ එකක් එතෙන්ට එන්නේ නැහැ කියලා තේරෙන්න ඕනේ නේද? ගැලපෙන්නේ නැහැ කියලා. පරිවර්තී ගෝලය එක්ක එන්න ඕනේ. එක්ක ඔක්සිජන් එන්න ඕනේ. ඔක්සිජන් ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්න ඕනේ. තාප ගෝලය එක්ක එන්න ඕනේ. එක්ක බහිර්ගෝලය එන්න ඕනේ. එක්ක උෂ්ණත්වය. උෂ්ණත්වය ගැලපෙන්නේ නැහැ කියලා හිතන ඇති නේද? එතෙන්ට එන්නේ පුතේ. කැමති නම් පුරව ගන්න පැන්සලෙන් නැත්තම් මම කැමති පස්සෙම පුරවනවා නම් කැමති නම් පැන්සලෙන් පුරව ගන්න අමතක වෙයි කියලා හිතන කට්ටිය. මොකද්ද එතෙන්ට එන්නේ වායු ගෝලය. වායු ගෝලය බෙදලා තියෙනවා පුතේ අඩංගු සංඝටක අණුවයි සාධක අණුවයි බෙදලා තියෙනවා. අපි වම් පැත්තේ තියෙන එකට යන්කෝ. එහි අඩංගු ප්‍රධාන වායු වර්ග දෙකයි තියෙන්නේ. 78.1ක් තියෙනවා. කවුද වැඩිපුරම වායු ගෝලයේ ඉන්නේ? නයිට්‍රජන් පුතේ නයිට්‍රජන්. එතකොට ඊළඟ හිස්තැන් දෙකෙන් එහි අඩංගු ප්‍රධාන වායු වර්ග දෙක වන්නේ කියන එක හිස්තැනකට දාත හැකි මොකද්ද? නයිට්‍රජන්. ඔව්. ඊළඟට පුතේ 20.95ක් තියෙනවා. කවුද ඊළඟට වැඩිපුරම ඉන්නේ? ඔක්සිජන්. බලන්න දැන් ඔය නයිට්‍රජන් ඔක්සිජන් ලිව්වට අර උඩ තියෙනවද බලන්න මේ දෙක උත්තර දෙක. එහෙනම් පැන්සලෙන් එමෙහිට වායු ගෝලය කියන එකත් උඩ කපලා දාන්න, නයිට්‍රජන්වත් කපලා දාන්න, ඔක්සිජන්වත් ලාවට තද නෙමෙයි. ඔක්සිජන්වත් කපලා දාන්න. එතකොට අපි තව උත්තර ඉතුරු වෙන්නේ 1 2 3යි 4යි 5යි 6යි 7යි. 7යි ඉතුරු වෙන්න පුතේ ගන්න. නේ? මේ සාධක වලට අනුව වායු ගෝලයේ ස්වභාවය වෙනස් වෙනවලු. මොන සාධක දෙකට අනුවද වායු ගෝලයේ ස්වභාවය වෙනස් වෙන්නේ? ඔව් අනිවාර්යෙන් පළවෙනි එක හොඳයි පුතේ කිව්ව එක උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා.
ඒ කාරණා දෙකෙන් එකකට දාත හැකි පුතේ නම් මොකද්ද? උෂ්ණත්වය දාත හැකි. දාත හැකි පුතේ මොකද්ද? උෂ්ණත්වය දාත. උෂ්ණත්වය. ඊළඟට අනිත් පැත්තට එන ඒකෙම අනිත් පැත්තට දාත හැකි මොකද්ද? හොඳයි අදහස. හොඳයි. පීඩනය පුතේ. පීඩනය. එතකොට පුතේ උෂ්ණත්වයයි පීඩනයයි දෙකත් පැන්සලෙන් ඕගොල්ලෝ නියමිත කපලා දාතේ. දැන් හරියටම බලන්න උත්තර 5යිද ඉතුරු වෙලා තියෙන්නේ කියලා. එහෙනම් අර පහට ගන්නට එන්න ඕනේ නේද? හැබැයි උනට මේ පහට දාන්න ඕන පිළිවෙලක් තියෙනවා. 6ක් තියෙනවා. ස්තර ගෝලය, මධ්‍ය ගෝලය, පරිවර්තී ගෝලය, තාප ගෝලය, බහිර් ගෝලය පහයි අපේ නම් තියෙන්නේ. ඔය කොහොමද තියෙන 6 කියන්නකො බලන්න. නෑ ඔයාගේ උත්තර 6ක් ඉතුරුයිද තාම? හරි. ඔව් පුතේ. අනේ සර් මේ දැනුයි ලොග් වෙනුනේ මම සුමින් ගිහින්ද මේ සර් දැන් මොකද්ද කරන්නේ? පුරවන්නේ. 37 පිටුවේ චාට් එක. එතකොට පුතේ ඒ වගුවේ ඊළඟට තියෙන පහම පහලට නේද මේ පුරවන්න තියෙන්නේ. ඒකේ ඊතලයේ දාලා තියෙනවා පහලට මොකද්ද උන්නතාංශය අඩු වෙයි කිය. දැන් උන්නතාංශය කියන එක මතකයිද කියන්නේ කට්ටියට? මතක නැත්නම් පෙරලා ගන්නකෝ අදහස. මේ උඩේ නම් මේ පළහැට්ස නෑ උන්නතාංශය කියන්නේ මොකක්ද අවබෝධයක් තියෙන. පාඩුවේ මුලමයි තිබ්බේ මට මුහුදු මතකයි. මට්ටමේ මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උස මුහුදු මට්ටමේ ඉඳන් තියෙන උස. එතකොට දැන් මෙතන ඊතලයේ දාලා තියෙන උන්නතාංශය අඩු වේ කියලා. එතකොට අඩුම එක්කෙනා තමයි මේක යටටම එන්න ඕන. උස අඩුම එක්කෙනා. උසම අඩුම කියන්නේ අපේ ඇඟේ ගෑවි තියෙන්න ඕනේ. එතකොට පල්ලෙහාටම එන්න ඕනේ කවුද මේ chart එකේ නා? පරිවර්තී ගෝලය යටම. පරිවර්තී ගෝලයට පස්සේ ඊට උඩින් කවුද ඇඟේ ගෑවි ඉන්නේ ඒකේ පරිවර්තී ස්තර ගෝලය ස්තර ගෝලය ඇතිල්ල ඉන්නේ කවුද පුතේ? මධ්‍ය ගෝලය ඇතිල්ල ඉන්නේ කවුද පුතේ? තාප ගෝලය පුතේ. තාප ගෝලයට එළියෙන් ඉන්නේ කවුද පුතේ? බහිර් ගෝලය. එක්සෝස්ෆියර් කියන්නේ. හරි. ඔය chart එක පුතේ ආයිසල ලියන පොත අරන් දිනේ දාන්නකෝ. හරි. වායු ගෝලයේ පුතේ දිනේ දාන්න ඕන. හරි. එතකොට ඔය chart එක ලස්සනට පාට A4 එක කරලා ඇලුවොත් මොකද මන් හිතන්නේ? ලස්සන පාට පාට A4 එක ඔක chart එක ඇඳලා ලස්සනට ඇක්ටිවිටි එක කරලා ඒක අලවනවා. එහෙම හොඳ නැද්ද? ඈ? එහෙම හොඳයි නේද? හරි? එහෙම කරමු. හරි? අද බෝඩ් එකේම ලියන්න ඇත්තේ අනුමා ඒක අලවන්න ඉඩ තියන්නකො ටිකක් හොඳ ඉඩක් තියන්න ඕගොල්ලෝ තීරණය කරන්න කොච්චර ලොකුට කරනවද කියලා. අනුමාත්‍රකාව ලියන්න පුතේ වායු දූෂණය කියලා. අද පාඩම නම් ඉවර කරගන්න පුළුවන්ද? පුතේ වායු දූෂණය ගැන කතා කරන්නේ. වායු දූෂණය කියන්නේ air pollution කියන එක පුතේ. environmental pollution එකේ ප්‍රධාන ෆැක්ටර් එකක් තමයි සාධකයක් තමයි air pollution කියන්නේ. මොකද වායු දූෂණය, ජල දූෂණය, පස දූෂණය. ඊට අමතරව වර්තමානයේ නම් තියෙනවා ශබ්ද දූෂණය, ආලෝක දූෂණය, විවිධ දූෂණ වර්ග තියෙනවා. මම ඒක පණ තියෙන වෙලාවක අපි කතා කරමු. වායු දූෂණය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. හරි. ඔව් වෙන පාඩකින් ලියුවා නම් හොඳයි නේද පුතේ? හරි. ඔමෙත්ම පුතේ වායු දූෂණයේ පළවෙනි ඡේදය කියවන්න පුතේ.
එකම නැද්ද? එහෙනම් එතකල් නදුන් වායු දූෂණයේ පළවෙනි ඡේදය කියවන්න පුතේ අයියේ. එයක් නෑ. සුසඳි වා කියන්න පුතේ වායු දූෂණය නම් පළවෙනි ඡේදේ. වායුගෝලයට යම් යම් ද්‍රව්‍ය එක්වීම නිසා එහි සංයුතිය ජීවීන්ට අහිතකර ලෙස වෙනස් වීම වායු දූෂණය ලෙස හැඳින්වේ. වායු දූෂණයට හේතු වන සංඝටක කොටස් දෙකකට බෙදිය හැකිය. එතකොට මේ අපිට අහිතකර විදියට වායුගෝලය වෙනස් වෙන එකට තමයි කියන්නේ මොකද්ද? වායු දූෂණ. තේරුණාද? හරි. එතකොට මේ වායු දූෂණයට හේතු වන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි වායු වශයෙන් එකතු වෙන දූෂක කාබන් මොනොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඒ වගේ. අනිත් එක තමයි පුතේ පාටිකල්ස් විදියට අංශු විදියට කාබන් අංශු, ඊයම් අංශු ඒ වගේ දේ. තේරුණාද? පුතේ සත්මි ඊළඟ වාක්‍ය කියවන්න පුතේ පොඩි වාක්‍යයක් තියෙන ඊළඟ වාක්‍ය කියවන්න. සත්මි ඇහෙන්නේ නැහැ පුතේ කියන එක ඔයාගේ සවුන්ඩ් අඩුවෙන් තියෙන්නේ. කියවනවා තමයි අපිට ඇහෙන්නේ නැහැ පුතේ. සමුදි කියන්නේ පුතේ එයා කීප එක ඇහුන්නේ නැහැ. සමුදි කියන්නේ වායුමය දූෂක. वायुमय दूषण कार्बन मोनोक्साइड, सल्फर डाइऑक्साइड, नाइट्रोजन डाइऑक्साइड आदिයයි. අන්න හරි. වායුමය දූෂක තමයි පුතේ කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් ගන්න නැහැ ප්‍රධාන වශයෙන්. සල්ෆර් වල ඔක්සයිඩ් සොක්ස් කියලා කියන්නේ පුතේ. නයිට්‍රජන් වල ඔක්සයිඩ් ඩොක්ස් කියලා කියන්නේ පුතේ. තේරුණාද? මේවා බලපාන. හරි. සෙතුමි ඔමෙත්මා පුතේ සෙතුමි ඊළඟ වාක්‍ය පුතේ අංශුමය දූෂක කියලා තියෙන්නේ. अंशुमेय दूषक समहरकම් कार्बन अंशु ඊයම් अंशु රදවුණු ඉන්ධන බිඳිති කුමිනාශක බිඳිති සිමෙන්ති කුඩු සහ ඇස්බෙස්ටෝස් අංශු ආදියයි. ඔව් ඊයම් අංශු පිච්චිච්ච නැති ඉන්ධන වර්ග කුමිනාශක කියන ඒවා දන්නව නේද? ඔය බෙහෙත් ගහනකොට නායෙම වාගෙන බෙහෙත් ගන්න කියන්නේ නේද? සිමෙන්ති කුඩු සිමෙන්ති උරයක් කියනවා පැවුවට පස්සේ දැකලා ඇති නේද? කුඩු යනවා උලකට ඕන තරම්. ගණන් ගන්න නැහැ නේ කවුරුවත් ඒක. ඒවා අපේ ශ්වසන පද්ධතියට එකතු වෙනවා, පරිසරයට එකතු වෙනවා. ඇස්බෙස්ටෝස් ඒ කියන්නේ මොනවද? මාත්මේ අහන්න නැතුව විතර ඇස්බෙස්ටෝස් කියන්නේ මොනවද? මොනවද පුතේ ඇස්බෙස්ටෝස් කියන්නේ? කවුරුවත්ම දන්නේ? සාමාන්‍යයෙන් අන්තිමයි. ෂීට් වහලේ දාන ෂීට්. වහලේ දාන ෂීට් පුතේ. ඒ වයින්ුත් පුතේ මේ පියවි ඇහැට පේන්නේ නැති කුඩු විශේෂයම නිකුත් වෙනවා. ඒවා පරිසරයටත් හානි කරයි අපේ පෙනහළු වලටත් හානි කරයි. ඒවා පෙනහළු ඇතුළට ඇවිල්ලා තැම්පත් වෙනවා පුතේ. ඒ පෙනහළු ඇතුළට ඇවිල්ලා තැම්පත් වෙන එක ඇදලා ලෙඩේට කියන්නේ. ඒ ලෙඩේට කියන්නේ ඇස්බෙස්ටෝසිස් කියලා කියන්නේ. ඇස්බෙස්ටෝසිස් කියලා. හරි? ඕන තැනක වෙන්න පුළුවන්. කර්මාන්තශාලාව තමයි වැඩිපුරම වෙන්නේ. මේ කර්මාන්තශාලාවල මේ ඔය ඇස්බෙස්ටෝස් ෂීට් කපනකොට දැකලා තියෙනවද? ඒ වෙනුත් දුමක් වගේ ඩස්ට් එකක් යනවා නේද? ඔව්. ඉතින් 38 පිටුවේ තියෙනවා රූප 6ක්. පළවෙනි රූපේ මොකද්ද බලන්නකෝ තියෙන්නේ? මොකද්ද මාතෘකාව පළවෙනි රූපේ? ඉන්ධන දහනය. ගත වාහන වල ඉන්ධන දාන. ඒක මොන කෝච්චියක්ද පුතේ ඔය යන්නේ? දුම් අඟුරු කෝච්චියක් කියන්නේ නේද? අඟුරු කකා වතුර බිබි කොළඹ දුවන යකඩ යකා කියලා කියන්නේ ඕක. ඊළඟට මොකද්ද පුතේ වෙලා තියෙන්නේ කියන්න බලන්න.
කර්මාන්ත ශාලාවල ශාලාවල ඉන්ධන දහනය. කර්මාන්ත ශාලාවල ඉන්ධන දාහණයෙන් වායුගෝලයට විවිධ අනවශ්‍ය ද්‍රව්‍ය එකතු වෙනවා. තුන්වෙනි එක නම් ලංකාවේ දකින්න නෑ. දැකලා ඇති වීඩියෝස් වලින් එහෙම මොකද්ද තුන්වෙනි එක? න්‍යෂ්ටික බලාගාරවල ඉන්ධන දහනය. ඉන්ධන දාහනය. හතරවෙනි එක මොකද්ද පුතේ? කුණු කසල පිළිසීම. ඔය කුණු කසල න්‍යෂ්ටික පිටිසීමේදී පුතේ කුණු කසල පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් පුලුස්සනකොට තමයි වැඩිම හානියක් සිද්ධ වෙන්නේ. කොළරොඩු මම කියන්නේ නැහැ කොළරොඩු පුච්චන එක හරිය කියලා. පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් නැවත භාවිතයට ගන්න පුළුවන් නම් ප්‍රතිචක්‍රීකරණය අහලා තියෙනවද ඒ වචනේ? ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් නම් එහෙම හොඳ කියන්න පුතේ. සර් කියලා කිව්ව කවුරුත් කියන්නේ. දැන් අර මෑත කාලීනව මම දැකපු දෙයක් තමයි පුතේ ඔය ග්ලෝමාක් එක කීල්ස් එක ගාව එහෙම තියෙනවා ලොකු පෙට්ටියක් අපේ ප්ලාස්ටික් බෝතල් ඒවා මේවා ගිහිල්ලා ඒකට දාන්න පුළුවන්. දැකලා තියෙනවද ඒක? ගෙදර තියෙන අනවශ්‍ය ප්ලාස්ටික් බෝතල් ඒ වගේ දේවල්. ඔව් සර්. මම ඉතින් ඇත්තටම බීම් එකක් බීලා එනොත් මෑතක ඉඳන් ඒ බීම් බෝතල් ඔක්කොම ප්ලාස්ටික් ඒවා ගිහිල්ලා එතන තමයි දාන්නේ. ඒගොල්ලෝ ඒ ප්ලාස්ටික් බෝතල් මොකද කරන්නේ ආයි? ප්‍රතිචක්‍රීකරණය කරන එක හොඳයි නේද? කරනවා පිට රටවල් වල පුතේ කුණු කියන්නේ කුණු කසල කියන්නේ සල්ලි. කසල කියන්නේ සල්ලි. ඇයි? දි รา පත්වන කසල ප්‍රමුඛවට පත් කරනවා. හරි. දි รา පත්වන කසල ආධාරයෙන් ඒගොල්ලෝ පෝර හදනවා. දි รา පත් නොවන කසල දි รา පත් නොවන කසල කියන්නේ ප්ලාස්ටික් ඊ වේස්ට් මොනවද ඊ වේස්ට් කියලා කියන්නේ කාට හරි අදහසක් තියෙනවද? ඊ වේස්ට් කියන එක කියන්නේ කවුරුවත්ම නැහැ. ඊ වේස්ට් කියන එක ගැන අදහසක් නැද්ද කාට? නෑ සර්. ඊ වේස්ට් කියලා කියන්නේ පුතේ මේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය. හිතන්නකො මගේ ලැප්ටොප් එකේ ලැප්ටොප් එකේ නේ සෝරි ඩෙස්ක්ටොප් එකට අදාළ කීබෝඩ් එක කැඩිලා මම කීබෝඩ් එක විසි කරනවා. තේරුණා? ටීවී එක වැඩ කරන්නේ නැහැ ටීවී එක විසි කරනවා. ඒව මොන වේස්ට් පුතේ එතකොට ඒවට? ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය. ඊ වේස්ට් කියලා කියන්නේ. තේරුණාද? ඊ වේස්ට්. ඔව්. අනේ ඒගොල්ලෝ ප්‍රතිචක්‍රීකරණය කරන්නේ ඒවා ඒ තැන් වලට බාර දෙන්න. තේරුණාද? එතකොට පුතේ මතක තියාගන්න ඊ වේස්ට් එහෙමත් රීයූස් රීසයික්ලින් කරන්න පුළුවන්. මොකද්ද පුතේ පස්වෙනි පින්තූරේ තියෙන්නේ? ගිනි කඳු පිටවීම. ගිනි කඳු පිපි උතන නම් පිපිරීම නෙමෙයි කො විදාරන. පිපිරෙනවා කියන්නේ ඔක එළියට මෙයා වෙන්න ඕනේ. පුතේ ඒක විතරයි මෙතන තියෙන මොන ක්‍රියාවලියද? ස්වභාවික ක්‍රියාවලිය. අනිත් ඔක්කොම ඇවිල්ලා මොනවද? මිනිසාගේ මැදිහත් වීමෙන් සිදුවෙන ක්‍රියාවලිය. හයවෙනි එක මොකද්ද පුතේ? වනාන්තර විනාශය. වනාන්තර විනාශය. කැලේ ආයි නෑ හොඳටම කපලා නේද පුතේ? හොඳටම කපලා දෙනවා නේද ආයි යටටම කපලා දැන් ආයිදින් කැලයක් හැදෙන ගොඩාක් කල් යනවා. අපි ওই ටික පොඩ්ඩක් ලියලෙමුද ඊළඟ කොටසට යන්න කලින්. චුට්ටක් ලියමු. මම කියවයි ඔයගොල්ලන්ට සමානට වෙන පාටකින්ද? නෑ මාතෘකාව ලියවන්නේ වෙන පාටකින් වායු දූෂණය කියලා. පුතේ අහුන් නැත්තම් ඉඩ තියාගන්න මම රෙකෝඩින් එක දෙන්නම් නේ. වෙන පාටකින් ලියන්න මම මේ කියන එක. වෙන පාටකින් ලියලා කොටු කරන්න ඕනේ. හරි? මම මේ දැන් කියන එක වෙන පාටකින් ලියන්න ඡේදයක්. ලියමු. වායු ගෝලයට විවිධ ද්‍රව්‍ය එක්වීමෙන් එහි සංයුතිය ජීවීන්ට අහිතකර ලෙසට
වෙනස් වීම වෙනස් වීම වායු දූෂණය පරණ ඕනේ වෙන පාරට යන්න වෙන පාරකින් යන්නේ වායු දූෂණය ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ සර් කොටු ගන්නද? highlight එකකින් ඕක box කරමුද පුතේ highlight එකකින් box කරමුද ආ සර්. highlight එක නැහැ ජෙල් පෑන් එකේ. කමන්නේ පුතේ ඒක මොකක් හරි උචිත දෙයකින් කරන්නකෝ ආ සර්. දෙයකින් කරන්න පුතේ හරිද හරි සර්. සල්ෆර් ඩයොක්සයිඩ් එහෙම තියෙනවා අලුත් ඡේදයකට යන්න ඔකට අදාළ නැහැ අලුත් ඡේදයකට යන්න වායු දූෂණය සඳහා බලපාන්නා වූ ප්‍රධාන සාධක දෙකකි ප්‍රධාන සාධක දෙකකි පුතේ වෙන පාඩකට යන්න පළවෙනි තිත වායුමය දූෂක ඊළඟ තිත අංශුමය පළවෙනි තිත වායුමය දූෂක ඊළඟ තිත අංශුමය දූෂක අලුත් ඡේදයකට යන්න වායුමය දූෂක ලෙසට carbon monoxide sulfur dioxide
nitrogen dioxide, nitrogen dioxide, මොකද්ද සර්? nitrogen dioxide වැනිදෑ සැලකිය හැක වැනිදෑ සැලකිය හැක අලුත් ඡේදයකට යන්න සර් වැනිදා අංශුමය දූෂක ලෙසට අංශුමය දූෂක ලෙසට ඊයම් අංශු කමාදාන කාබන් අංශු සිමෙන්ති අංශු ඇස්බෙස්ටෝස් අංශු දූවිලි අංශු කෘමිනාශක අංශු වැනිදෑ සැලකිය හැක අලුත් ඡේදයකට යන්න වායු දූෂණය සිදුවිය හැකි ආකාර ගණනාවක් මෙසේ ඔය රූප 6 අලවන්න ඕනේ පුතේ හැබැයි ඉතින් මම විශ්වාස කරනවා අලවන එක මොනවද අලවන්නේ කලර් ෆොටෝකොපියක් නම් හොඳයි කියලා යටින් තියෙන නමක් තියෙන්න ඕනේ රතවාන වල ඉන්ද්‍ර දාහණය කියලා තියෙනවා කරුවක් දාන්න වෙන පාට කරුවක් දැම්මනේ වෙන පාටින් අර ටික අලවන්න ඉඳ තිබ්බනේ වායු දූෂණය නිසා ඇතිවන සර් වෙන පාඩකින්ද? වායු දූෂණය නිසා ඇතිවන සාමාන්‍ය පාඩක ඇතිවන හානිකර ප්‍රතිඵල මෙසේය අසිත පාඩම කියවන්න පුළුවන්ද ඉන්නවද
නෑ නේද? ඔමෙත්මා ඉන්නවද? ඔව් සර්. පුතේ 38 පිටුවේ යට 35ක් තියෙනවා. පළවෙනි තිත කියවන්නේ ඒකේ. හා සර්. පෘථුවිය මත දේශගුණ විපර්යාස ඇතිවීම. පුතේ මේ වායුගෝලයට විවිධ දූෂක වායු වර්ග එකතු වීම ඒකට බලපානවා. climate change කියන එක. දේශගුණික විපර්යාස. climate change කියන එක විශාල වශයෙන් බලපානවා මේ දේවල්. තේරුණාද? ප්‍රමුදිත අච්චුපද තියෙනවද ළඟ? නෑ. දැනුයි හොයන්න. කිරුන් දෙවෙනි තිත කියන්න පුතේ. ශ්වසනයයි හා පෙනහැලි ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. ඇයි පුතේ? දැන් ශ්වසනය හා පෙනහැලි ආශ්‍රිත රෝග අඩුයිද වැඩිද ඔයගොල්ලෝ හිතන්නේ? කොරෝනා ඇර මං කියන්නේ. කොරෝනා වැඩි වැඩි නෑ මම වැඩි. දැන් අඩුයි කියන්නේ. ඇයි දැන් අඩු? ඇයි දැන් අඩු? නෑ වැඩි නෑ අඩු. මාස් දාන නිසා ඇයි අපි හැමෝම මාස් දානවනේ පුතේ? පිටුව 38 ඇයි අපි හැමෝම මාස් දානවා? ඉස්සර වගේම ආබාධයක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද? ප්‍රමුදිත තුන්වෙනි තිත කියන්නේ. තිත් සෙට් එකේ තුන්වෙනි තිත කියන්නේ 38 පිටුව. 38 පිටුව තුන්වෙනි තිත. අම්ල වැසි ඇතිවීම. අන්න හරි පුතේ ඇසිඩ් රේන්ස් කියන ඒවා. ඔය ඔයගොල්ලෝගේ ආච්චිලා සීයලා කියලා තියෙනවා අහලා තියෙනවද? ඉඳලා වහින වැස්සට තෙමෙන්න එපා කියලා. ඒ කියන්නේ හුඟ දවසක් වහින්න නැතුව හිටියාම සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ් ඒවත් එක්ක එකතු වෙලා පොළොවට වැස්ස වැටෙනවා සල්ෆියුරික් ආම්ලය, නයිට්‍රික් ආම්ලය වගේ දේවල්. තේරුණාද? කවිෂ්ක ඊළඟ තිත කියන්න පුතේ. කවිෂ්ක නැද්ද අද? මියුරට පොතක් නැහැ. නදුම් කියුවා නේද? සමුදි සත්නි කියුවා, සෙතුමි කියුවා, සිලුනි කියන්න පුතේ ඊළඟ තිත. නෑනේ ළමයි මම පන්ති පරිසර උෂ්ණත්වයේ ඉහළ යාම. ඔව් පුතේ ග්ලෝබල් වෝමින් කියන එක. ඒ කියන්නේ එන්නේ පරිසරයේ උෂ්ණත්වය ඉස්සරට වඩා වැඩි. පරිසර උෂ්ණත්වය එන්නේ ඉහළ යනවා පුතේ. තේරුණාද? සිතික අන්තිම තිත කියන්නේ. වාතයේ පැහැදිලි බව හා පාරදෘශ්‍ය බව අඩුවීම. අන්න හරි වාතයේ පැහැදිලි බව පාරදර්ශක බව අඩු වෙලා යන්න පුළුවන්. එහෙම අඩු වෙලා ගිහිල්ලා මොකද වෙන්නේ පුතේ? ඔය ස්මොග් කියන තත්ත්වය තියෙනවා. ඔව්. නිමීදුමක් තියනවා වගේ නිතර ඇති වෙන්න පුළුවන්. ඒ තිත් ටික ලියන්න ඉඩ තියන්න. තිත් ටික වෙන පාටකින් ලියන්න ඉඩ තියන්න. තව තරුවක් දාන්න ඉඩ තියලා ටක් ගාලා. වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් මෙසේ. වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි පියවරයන් මෙසේ. හරි. සිතික නේද ඉස්සලා කියුවේ? ඔව් සර්. සිතුක කියන්න පුතේ පළවෙනි තිත. වාහන එන්ජිම සුසර කිරීම. ඔව් ඇහුනේ නැහැ හරියට වාහන එන්ජිම හොඳට සුසර කරන්න ඕනේ පුතේ. සමහර අය තෙල් වහලා එහෙම තියනවා කියලා කියනවනේ. එතකොට පුතේ කාබන් මොනොක්සයිඩ් වායු ගොලයට එක්වන ප්‍රමාණය වැඩි. තේරුණාද? ඒකින්ද හොඳ බීට් එකක් හොඳට තියෙන්න ඕනේ. එන්ජින් එක ටියුන් කරලා තියෙන්න ඕනේ. සිතුන් කියන්න පුතේ ඊළඟ තිත. පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම. ඔව් පුතේ ඒ කියන්නේ khනිජ තෙල්, ගල් අඟුරු වගේ දේවල් භාවිතය අවම කරලා අපි ස්වභාවික ශක්ති ප්‍රභවවලට නැඹුරු වෙන්න ඕනේ. සූර්ය ශක්තියෙන් ලැබෙන දේවල්, සුළං ශක්තියෙන් ලැබෙන දේවල් අපි ඒව ඉගෙන ගත්තා නේද? භූතාපය වගේ දේවල් වල නැඹුරු වෙන්න ඕනේ පුතේ. පියුමි කියන්න පුතේ ඊළඟ තිත. පරිසර හිතකාමී බල ශක්ති භාවිත කිරීම.
පරිසර හිතකාමී ශක්ති ප්‍රභව පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ විශේෂයෙන් පුනර්ජනනීය ඒවා. renewable energy resources පාවිච්චි කරන්න ඕනේ. පරිසරයට environmental friendly energy resources පාවිච්චි කරන්න ඕනේ. සූර්ය ශක්තිය, සුළං ශක්තිය වගේ දේවල් ඒකට අයිති. රවිප්‍රිය ඊළඟ තිත කියන්නේ පුතේ කර්මාන්ත ශාලාවලින් පරිසරයට පිට කෙරෙන වායු පෙරහන් හරහා නිකුත් කිරීම. වායු ගෝලයට යන වායු වර්ග කර්මාන්ත ශාලාවලින් යන ඒවා ෆිල්ටර් කරලා යවන්න ඕනේ. ෆිල්ටර් කරලා යවන්න ඕනේ. තේරුණාද? ඒවා ෆිල්ටර් කරලා යවන්න ඕනේ. හරි? පෙරලා යවන්න ඕනේ. තිනුලි කියන්න පුතේ ඊළඟ තිත කුණු කසල පිළිසීම වෙනුවට ප්‍රතිශක්තිකරණය කිරීම. ඒවා ජීර්ණය වෙන ඒවා නම් ජීර්ණය කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා ප්‍රතිභාවිතය ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ. තිසුම් ඊළඟ තිත කියන්න. වනාන්තර ආරක්ෂා කිරීම. ඔව් වනාන්තර ආරක්ෂා කරාම වායුගෝලයේ තියෙන දූෂිත සංඝටක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි හොඳම දේ. තිසුම්ත අන්තිම තිත කියන්න. නැවත වන වගා කිරීම. reforestation නැවත වනාන්තර වගා ගන්න එක ඉතාමත් හොඳ ක්‍රියාවලියක්. ඒක ඉතාමත් හොඳයි. යනුල් ඊළඟට තියෙන ඡේද කියන්න පුතේ. වායුගෝලයේ දූෂණය වූ ඇතැම් නගරවල ශ්වසන පහසු කිරීම සඳහා කෘත්‍රිම ශ්වසන කුටීර සාදා ඇත. සමහර නගරවල එහෙමයි නේද? අනාගතයේදී ඉතින් ශ්‍රී ලංකාවට ඔය වගේ තත්ත්වයක් ඇති වෙයි නේද? ඉතින් මතක තියාගන්න. මේ ඉන්දියාව එක පැත්තක එහෙම කරලානේ තියෙන්නේ. ඉන්දියාව, චීනය, පාකිස්තානය වගේ ඒවා ඒ දේවල් කරලා තියෙනවා. සනීෂ අන්තිම ඡේද කියවන්න. වායුගෝලයේ දූෂණය නොකරන ඇහෙන්නේ වායුගෝලයේ දූෂණය නොකර ආරක්ෂා කර ගැනීම සෑම පුරුෂයෙකුගේම යුතුයකමක් හා වගකීමක් වන්නේය. අන්න ඒතකොට එක්කෙනෙක්ට විතරක් ඇඟිලි දික් කරන්න බෑ. මේ හැමෝගෙම වගකීමක්. ඔය 40 යන්න ඉඩ තියන්න. පාඩම ඉවරයි. මම ඊළඟ සෙෂන් එකේදී ආහාර කරන්න 40 යන්න ඉඩ තියන්න පුතේ. මම ලින්ක් එකක් එවන්නම් කලබල වෙන්නේ නැතුව ඉන්න. හරි.